You are watching Educational Broadcasting Channel. අයිබෝන් හොඳයි මම එදා පුතාලට ගුත්තිල කාව්‍ය කවි පහක් තේරුම් කියලා දුන්නා. දැන් අද තියෙන්නේ 6 වෙනි කවිය. බලමු 6 වෙනි කවිය ඊළඟ තේරුම් කරමුකෝ. එදා මම කිව්වා ගුත්තිල සහ මෝසිල දෙදෙනා විසින් වීණා වයින් පටන් ගත්ත කතාව කිව්වා 10 වෙනි කවියේ. නවතා ගිගිරියේ අසන ලෙස සිත් පිරියේ කැරකන් විහිරියේ කරත වෙන ගායන සරි. නවතා ගිගිරි ഘോഷාව නවතා අසන ලෙස සිත් පිරියේ සිත් පිරී යන ලෙසට අසන්නට කැර කන් බිහිරි කරවමින් කරත වෙන ගායනා සරි. වීණාව එක හා සමානව වයන වෙලාවේදී හරිද? එන්නත් වීණා වයන්න කලින් මිනිස්සු දැන් එක හඬ ඒගොල්ලන් එක කතා කර හිටියා. දැන් වීණා වයන්න පටන් ගත්තට පස්සේ ഘോഷාව නැවැත්තුවා. ගිගිරියේ ഘോഷාව නැවැත්තුවා. අසන ලෙස සිත් පිරියේ. දැන් මේ ගොත්තිල පඬිතුන් සහ මෝසිලගේ වීණාවේ හඬ අසන්නට ආසාව සිත් ප්‍රිය උපදවන ආකාරයට අසන්නට කැර කන් විහිරි කරන වීණා නාදයේ එක හා සමාන සරියේ සමාන ලෙස දෙදෙනාම වයන වෙලාවේදී පැහැදිලි? හරි? right. අයි බලමු 7 වෙනි කවිය එහෙනම්. අපබෝ සතුන් මිස අනෙකෙකු නොම අසන ලෙස සුර රජ සිට අහස තතක් සිඳුවයි කීයේ එවිකස. අපබෝ සතුන් මිස අපේ බෝසත්යන් වහන්සේට මිසක් අනෙකෙකු නොම අසන ලෙස අන් කිසිවෙකුට නොම ඇසෙන පරිද්දෙන් සුර රජ සිට අහස සුර රජ දිව්‍ය රාජ්‍යානන් අහසේ සිට තතක් සිඳුවයි කී ඒ විගසම තතක් සිඳුවයි කීවේ. දැන් අපි දන්නවා දැන් ගොත්තිල පඬිතුමා කතාවේදී මම කිව්වා වණියට ගියා. යාට පස්සේ යාට සක්‍ර දෙවියන්ට ඇවිත් පිහිට වෙන බව දැනුම් දුන්නා කියලා. දැන් මේ සුර රජකව දිව්‍ය රාජ්‍ය සක්‍ර දෙවියන්ට මොකද කරන්නේ? දැන් ඔය තියෙන තොරතුරු දැනගෙන වීණා වයන අතරේ අන්නයිට ඇසෙන්නේ නැති විදිහට බෝසතුන්ට පමණක් ඇහෙන විදිහට ගොත්තිල පඬිතුන්ට පමණක් ඇහෙන්නට
තතක් සින්දුවයි කියලා කිව්වලු. නේද? එහෙම කියමුකෝ එතකොට වීණාවේ ප්‍රමෝදය තවත් වැඩි කරගන්න. ඒක තමයි කවිය තේරුම් කරලා. ආයෙ හොඳට තේරුම් බලමු. අප මහා බෝසත්යන් වහන්සේට මිස අන් අයෙකුට නොම ඇසෙන පරිද්දෙන් සක්‍ර දේවේන්ද්‍රයා අහසේ සිට තතක් සින්දුවයි කීහ. පැහැදිලි නේ? බොහොම සරල කතාවක්. බොහොම ලස්සන වචන සමූහයකින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් විදිහට බෑත්තේ හාමුදුරුවෝ කවිය ලියලා තියෙනවා. බලමු අපි 8 වෙනි කවිය මොකක්ද කියලා. ගුත්තිල මහසිපි සත්‍ය වසින් සතපි මින්දින මේ දෙපි බඹර තත් පළමුවෙන් සිඳපි. ගුත්තිල මහසිපි මහා ශිල්පී ගුත්තිල පඬිතුන් සත්‍ය වසින් සතපි සක්‍ර දේවේන්ද්‍රයාගේ වචනෙන් සතපි සංතරපණේ විප්‍රබෝධයට පත්ති සතුටටපත්ති මින් දින මේ දෙපි මේකින් දිනනවා මේ කියන ආඩම්බරෙන් දෙපි ආඩම්බරේ බඹර තත් පළමුවෙන් සිඳපි වීණාවේ මුල්ම තත් බඹර තත් මුලින්ම සිඳුවාලු. බලමු දැන් ඒ මහා ගුත්තිල පඬිතුන් ඒ මහා ශිල්පී ගුත්තිල පඬිතුන් සක්‍ර දේවේන්ද්‍රයාගේ වචනින් සංකල්පණය වී වීණා වෙයිමේ තරඟින් දිනන්නේ මේ යන දැඩි ආඩම්බරයෙන් බඹර තත මුල්ම තත මුලින්ම සිඳින ලදී. පැහැදිලි? හරි. ඊළඟට 8 වෙනි කවි 9. තතු මතුද සින්දී පිළිමල් දපද සින්දී යස දිගත ඇන්දී විජය සිරිසඳගෙන වැළැන්දී තතු මතුද සින්දී තත් විතරක්ද සින්ද දැම්මේ පිළිමල් දපද සින්දී ප්‍රතිමල්ලවයාගේ ආඩම්බරයේද සින්ද විද්දමන ලදී. යස දිගතැන්දී යස කීර්තිය දිගන්තරේ පුරැඳී ගියේ විජය සිරිසඳගෙන වැළැන්දී විජය ශ්‍රී නැමැති කාන්තාව වැළඳ ගන්නාලාදී. දැන් මොකද උනේ? තත සින්ද විතරයි මේ
ඒකේ තතේ බින්දට පස්සේ ඒකේ තියෙන නාදයේ මිහිරට පැතිරී යනකොට වෙච්ච දේ කියන්නේ. මොකද තත් මතද සින්දී තත් විතරක්ද සින්දී කවුද බුද්ධිල පඬිතුන්නේ පිළිමල් දපද සින්දී ප්‍රතිවිරුද්ධ කාර්යයගේ ප්‍රතිමල්ලවයාගේ ආඩම්බරය සිඳ දැම්මා. මොකද උනේ යස දිගතෙන්දී කීර්තිය දිගන්තරේ පැතිරී ගියා. එතනදී විජය ශ්‍රී කාන්තාව වැළඳගත්තේ කියන්නේ ජයග්‍රහණය සතුට සන්තෝෂය දසාත පැතිරී ගියාලු. හරි 10 වෙනි බලමු. Sun itatin isande pasukar suran minanade diyunu diyunuanade nikma පැතිරිත දසත විනිවිද. Sun itatin isande sun බිඳ දැම්මට පස්සේ ඒ තතින් ඒ වෙලාවේ ඒ සඳ ඒ මොහොතේදී පසුකර සුරන් වෙනනද දෙවිවරුන්ගේ වීණාවේ නාදී පසු කරමින් දියුණුවනද දියුණු නාදී පත්තිලා නික්ම පැතිරිත දසත විනිවි දසන්තේ පුරාවට වීණාවේ මිහිර කාගේ වීණාවේද ගුත්තිල පඬිතුන්ගේ වීණාවේ මිහිර දසන්තේ පුරාවට පැතිරෙන්න පටන් ගත්තා. ආයෙත් බලන්න. සුන් ිතතින් ඉසඳ ඒ තත ඒ මොහොතේ විදු පසු දෙවිලෝකයේ දෙවියන්ගේ වීණා නාදයට පසු කරවමින් වීණාවේ නාදී දියුණු වී දසන්තේ පුරාවට පැතිරෙන්නට පටන් ගත් කලෙහි හරි පැහැදිලි සයි 11 කයි බලමු. කිලිහි ගුණ සින්දේ මෝසිල අන්ද මන්දේ ජයෙහි ලොබ බැන්දේ තමා වීණා තතද සින්දේ. කිලිහි ගුණ සින්දේ කලා ඕ ගුණය සින්ද බින්දගත්. මොකද්ද මේ කලා ඕ ගුණය? තමන්ට ශිල්ප ශාස්ත්‍රය කියා දුන් ගුරුවරයා හා සමග තරං කරන්නට ආවේ. තමන්ගේ ශිල්ප ඥාන ලබා දුන් ගුරුවරට එරෙහිව අන්නේ කෙලෙහි කොනේ සිඳයි විඳගත් මෝසිල අන්ද මන්ද මෝසිලට කිසිවක් කර කියා ගන්න නොහැකිව ජයෙහි ලොබ බැන්දේ ජයග්‍රහණය සඳහා ආසා වැඩි කරගෙන ලෝභය වැඩි කරගෙන තමා වීණා තතද සින්දේ ඔහුත්
වීණාවේ තත සිඳ බිඳ දැම්මා. ආයතන බලමු. කෙලෙහි ගුණ සිඳ බිඳගත් මෝසිල අන්ද මන්ද වී කිසිවක් සිතා ගන්න නොහැකිව ජයග්‍රහණය කෙරෙහි ලෝභ බැඳගෙන ලෝභය වැඩි කරගෙන තමාගේ වීණාවේ තතද සිඳ දමන ලදී. පරිවාක්‍යයට අපි තේරුම ගත්තොත් එහෙමයි. දැන් මොකද මෙහෙමින් දැන් ගුත්තිල පඬතුන්ගේ වීණානාදයේ මිහිරටපත් වෙනවා. ඒ මිහිරටපත් වෙනකොට මිනිස්සු ඒක ශ්‍රවණය කරනවා. දැන් මෝසෙට මොකොත් හිතා ගන්න බෑ, අන්දමන්ද වුණා. ඒ අන්දමන්ද වෙලා මොකද කරන්නේ? එයාට ජයග්‍රහණය අවශ්‍ය වුණා. ඒකට ලෝභ බැඳගෙන මොකද කරේ? තමන්ගේ වීණාවත් සිතතත් සිඳ බිඳ ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ බලමු. අනුවන කම් කලේ ගුරුන් ගුණ සිහි නොකලේ නදයින් නොපතලේ අයසමය මුළු දියත පතලේ. අනුවන කම් කලේ අඥානෝ වැඩක් කරගත්තා. ගුරුන් ගුණ සිහි නොකලේ ගුරුවරයා ලබා දුන් ශිල්පයේ ගුරුවරයා කෙරේ ගුණ ගරුත්වයේ සිහි කරගත්තේ නෑ. මොකද උනේ ඒ නිසා නදයින් නොපතලේ නාදය පැතිරී ගියේ නෑ. අයසමය මුළු දියත පතලේ මුළු දිගන්තේ ලෝකයේ දියත පුරාවටම අපකීර්තියට පත් වුණා. තේරුම් බලමු සම්පූර්ණයෙන්ම. මෝසිල විසින් අනුවණකමක් කරන ලදී. ගුරුන්ගේ ගුණ සිහි නොකළ ඔහු කළ මේ ක්‍රියාවෙන් නාදය පැතිරී ගියේ නැත. ඒ වෙනුවට දිගන්තරය පුරාවට අපකීර්තියට පත් වෙන ලදී. හරි. බලමු 13 වෙනි කාලේ. දෙවෙනි තුන්වෙනි තත් සතරවෙනි පස්වෙනි තත් සවැනි සත්වෙනි තත් මිසේ සිදිසඳ මේ අප බෝසත. දැන් බඹර තත් සින්ද බඹර සත් සින්දට පස්සේ නාදය ඔහුගේ වීණාවේ නාදය ක්‍රමයෙන් ඉහිල ගියා. ඉහිල ගිය අතර මෝසිල මොකද කරන්නේ? තමාගේ වීණාවේ තත් බින්ද නාදයක් පැතිරී ගියේ නැ. දැන් මොකද වෙන්නේ? දෙවෙනි තුන්වෙනි සතරවන පස්වෙනි හයවෙනි හත්වෙනි තත් මේ ආකාරයට අපි බෝසතුන් වහන්සේ සිඳන ලැබූ වෙලාවේ සිඳ ලැබූ වෙලාවේදී ඒ කියන්නේ වීණාවේ තත් හතක්
ගුත්තිල පඬිතුන් විසින් පිළිවෙලට මේ ආකාරයට අර බබර තතෙන් පස්සේ පිළිවෙලට තත් බිඳ බිඳ පැමිණි මොහොතේදී දැන් බලන්න එතනින් මොකද උනේ කියලා බලමු මොකද උනේ කියලා. අපි 17 වෙනි කවි මොකක්ද තියෙන්නේ? දිය දිය ගොස පල කෙරෙමින් සපමිනි ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නැද එනමින් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නැද නිල්මිනි දිය දිය ගොස දිය දිය ගොස ජයග්‍රහණී ලෝකයේ පල කෙරෙමින් සපමිනි ජය ගෝසාව ලෝකයේ පුරා පල කෙරෙමින් පැමිණෙනවා ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි යන යන තැන රන් මුතු මැණික් ඉස්සනවා පතුරවන්න වෙයි වහිනවා ගිය ගිය දිය නැද එනමින් ගෙනමිනි යන යන තැන ලෝකේ පුරා ජයග්‍රහණී නාදය මතු කරමින් සිය සිය ගුණයෙන් වෙනනද නික්මිනි වීණාවේ නාදය සිය දහස් ගුණයෙන් පැතිරී ගියාලු. දැන් බලන්න දැන් මෝසිල හා ගුත්තිල වීණා වයින් අතරේ දැන් මම කිව්වා ගුත්තිල පඬිතුන් තමාගේ වීණාවේ තත් වින්දතත් හතම සින්දට පස්සේ මොකද වෙන්නේ? ලෝකයේ පුරාම දිය දිය ගොස ලෝකේ ජය ගෝසාව පල කරමින් මොනවද දෙන්නේ හරියට කොහමද යන්න යන තැන රන් මුතු මැණික් ඉස්වා යන්න යන තැන ජය නද පතුරවමින් සිය සිය ගුණයෙන් වීණාවේ නාදය පැතිරී ගියාලු. ඊට පස්සේ බලන්න පාලසින් කවි මොකක්ද කියන්නේ කියලා.
පියසන් නොව බිඟු දැල් රැඳි කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මද සංසුන් පියවින් සිටි නොසෙලි ගජසින් සිටියම් ගජසිරි කියලි. පියසන්නෝ පියාපත් නොසලවා පියා පසුරන් නැතුව බිංගු දැල් රැඳි කොපුලි කොපුල් තලයේ කවුදින්නේ බිංගු දැල් මීමැසි රංචු මීපැසි රංචු කියලා ඉන්නවා. අවසන් නොවෙන් නදටම කුහුලි අවසානයක් නොමවෙන වීණා නාදයේ අසන්ට කුතුහලයෙන් මද සංසන් පියවින් නොසෙලි චංචල නොවී මදක්කෝ සංසල නොවී සිතිමතින් සිටිනවා කවුද? ගජසින් ඇත්තු සේනාව සිටියම් ගජසිරි ඇත්තු සේනාව ඒ ආකාරයට වෙන. දැන් බලන්න මෙහෙම වෙන්නේ. දැන් මේ තරුණ ඇත්තුන්ගේ කොපුල් තලවල මීමැස්ස වහලා ඉන්නවා. එතකොට ඔවුන්ගේ කොපුල් තලෙන් ශ්‍රාවයක් වැහෙනවා. මෙන්න මේ ශ්‍රාවය උරා බොන්න මීමැස්ස පිරෙනවා. මීමැස්ස රංචු පිටින් ආවහම ඇත්තුන්ට රිදෙනවා. උන් කන් සොලවනවා. දැන් මොකද වීණාවේ මිහිරට සිත් බැඳුණු ඇත්තෝ මේ මීමැස්ස වහල කියලා දැනෙන්නේවත් නැහැ. ඒ තරමට ඔවුන්ට වීණාවේ මිහිර කන්වලට ප්‍රියයි. ඒක නිසා සිතියම් වගේ නොසිල්වි පිළිම වගේ කිසිම හෙළවීමක් නැතුව මේ වීණා නාදී කෙලවරක් නැති වීණා නාදී ඊළඟට නමතුව නද මොකක්ද? අහන කුතුහලයෙන් ඇත්තු සේනාව ඒ නදට අසාගෙන ඉන්නවා. මේ මැස්ස මොකද කරන්නේ? රංචු ගහිලා කොපුල් තලයට වී අර ශ්‍රාවය පුරා බොනවා. ඒ තරමට මොකද කරන්නේ? ඇත්තෝ මේ වීණා නාදයට ආකර්ෂණය වෙලා තියෙනවා කියලා අපේ ලේඛකයා බොහොම ලස්සන වචන වලින් අපිට රූප මවා ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරලා දීලා තියෙනවා. පැහැදිලි? එහෙමනම් මම අද කවි 10කින් සම්පූර්ණ කවි 15ක් ඔක්කොතාලට තේරුම් කරලා දීලා තියෙනවා. මේ කවි මෙහෙම තේරුම් කරලා දීලා මම පස්සෙකට ਵਿਚාරයක් ලියන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට අවසානයේ පැහැදිලි කරලා දෙන්න. එහෙනම් අදට පාඩම එතනින් අවසానයි. ආයිබෝවන්.